ආචාර්ය මණ්ඩලයත් එක්ක එකතු වෙලා ප්‍රියන්ත ගීගණුගේ ගුරුතුමා හදපු මේ ප්‍රශ්න පත්‍රයේ එතුමා තමයි දුල පුතාට අද කියලා දෙන්න සූදානම් වෙන්නේ. ඒ නිසා හොඳට අහන්න පුතේ අලුත් ප්‍රශ්න පත්‍රයක් ගැටලු මේවා විසඳගත්තොත් ඕගලන්ට නිසකෙන් ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙන එක නම් අමාරු නෑ. ඒකයි ජාතික ගුවන්විදුලියේ මේ බර කරට අරගෙන කටයුතු කරන්නේ. ඉතින් අපි ඉතාමත්ම ආදරෙන් අපේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය ප්‍රියන්තගේ ගීගණුගේ ගුරුතුමාව පිළිගන්න ගමන් ඔබතුමාට ඔන්න ප්‍රශ්න පත්‍ර කරන්න පන්තිය බාර දෙනවා. දරුවන්ටත් කිසියම් උපදේශයක් ලබා දීලම ගුරුතුමනි අපි ප්‍රශ්න පත්‍රේ පටන් ගමු. ආයිබෝවන් සුබ දවසක්. ආයිබෝවන් සුබානිමිස්. ඉතින් හැමදාමත් වගේ ඔබතුමිය අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ දරුවන්ට ලොකු කාර්යයක් තමයි ඔබතුමිය මේ මොහොත ඉෂ්ට කරන්නේ. ඒක නිසා අපි ඔබතුමිය ඇතුළු නිෂ්පාදක කණ්ඩායමටත් ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවටත් මේ අවස්ථාවේ අපේ විදුල ළමා ගුවන්විදුලිය අපි මැදිරියෙන් එහා පැත්තේ ඉඳගෙන අපිට සේවය කරන විශාල පිරිසක් ඉන්න විදිහේ නම් ගම් බොහෝ අය විලාවට අපි දන්නේ මේ නෑ. නමුත් අපිට විශාල සේවයක් එතුමන්ලා කරනවා. මේ සියලු සම්බන්ධීකරණ කටයුතු කරමු. ඉතින් අපි අයටත් ඉස්සෙල්ලම පුතේ අපි ස්තුතිවන්ත වෙන්න ඕන. පුතාලා නොපෙනෙන විශාල කාර්යභාරයක් මේ සුබානි නැන්දලා ඒ වගේම ගුවන්විදුලි සංස්ථාවේ ඒ නිෂ්පාදක කණ්ඩායම දරනවා. ඉතින් ඒක ලොකු කාර්යයක්, හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. ඒ වගේම මේ අවස්ථාවේ අපි දිනමින පුවත්පතටත් ස්තුතිවන්ත විය යුතුයි. මේ මොහොතේ මේ මැදිහත් වීම නොකරනම් මම හිතන්නේ අපිට මේ වැඩ කටයුතු කරගෙන යෑමේදී යම් කිසි අපහසුතාවයක් පැන නගින්නට පුළුවන්. නමුත් ඒකටත් අපිට හොඳ පුතාලගේ වාසනාවට ඒකටත් අපිට යම් කිසි දිනමින පත්‍රෙ මැදිහත් වෙලා ඉතින් පුතාලට මේ කටයුත්ත හොඳින් පුළුල්ව කරගෙන යන්නට අවශ්‍ය පසුබිම සකසලා දුන්නේ. ඒක හන්ද අපි එම පුවත්පතටත් ස්තුතිවන්ත විය යුතුයි. ඉතින් පුතේ මේ අද අපි ඉස්සෙල්ලම කතා කරන්නේ අර සුබානි නන්ද කිව්වා වගේ අපිට දැන් අලුත්ම විෂය නිර්දේශය පුතාලා තමයි මේ අලුත් විෂය නිර්දේශය ඉස්සෙල්ලාම විභාගෙට මුණ දෙන්නේ. අපි විෂය කරුණු ගොනු ඇතුළත් කර ගනිමින් තමයි අපි මේ ප්‍රශ්න පත්‍ර ද්විතීය නිර්මාණය කරන්නේ. හෙට දෙවෙනි ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරනවා. ඉතින් ඒ දෙවෙනි ප්‍රශ්න පත්‍රය තමයි දැඩිව මම හිතන්නේ විෂය නිර්දේශය ඇතුළත් කළා ගැටලු කරන්න වෙන්නේ. දැන් අපි මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පුතේ අපි මේක කියවන්න ඕන. පළවෙනි කාරණේ තමයි මේ ඉස්සෙල්ලා මේ ප්‍රශ්න පත්‍රයක් අතට ගත්තට පස්සේ මේ හැම කරුණක්ම උඩ ඉඳලා පහළටම කියවන්නට ඕන. දැන් ඉස්සෙල්ලා අපි බලමු මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ. අරමුණු කීයක් තියෙනවා? 14ක් තියෙනවා පුතේ. විභව්‍යතාමාන 14ක් තමයි පහුගිය කාලය පුරාවටම පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් ඇහුවේ. ඒ වෙදී පුතාලගෙන් බලාපොරොත්තු වෙනවා ආදේශන හැකියාව බලාපොරොත්තු වෙනවා. අර්ථකථන හැකියාවත් පුතාලගේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි පෙරකීමේ හැකියාව කියන විභව්‍යතාමානය විභවතාවය අපි බලාපොරොත්තු වෙනවා. පරිවර්තනය, ගැටලු විසඳීම්, සම්බන්ධතා දැකීම, හේතුඵල හඳුනා ගැනීම, තොරතුරු සංවිධානය, සංජානන හැකියාව, නිරීක්ෂණය, අන්තර්ගත සම්බන්ධය, තර්කණය, අවකාශමය සම්බන්ධතා දැකීම සහ උපදෙස් පිළිපැදීම කියන කරුණු මෙන්න මේ බලාපොරොත්තු වෙනවා. මේ උපදේශ පිළිපැදීම කියන එක නම් බලපාන දෙවෙනි ප්‍රශ්න පත්‍රයටත් පුතේ. දැන් උදාහරණයක් විදියට උපදේශ පිළිපැදීම මුළු ප්‍රශ්න පත්‍ර දෙකට පුරාවටම යනවා. දැන් අපිට ඉරක් ගහන්න කියලා තියෙන එකේ උත්තරේ රවුම් කළොත් ඒක උපදේශ පිළිපැදීම නෙමෙයි. ඒකට අපි අර දින උපදේශ හොඳින් පිළිපදින්න මුළු ප්‍රශ්න පත්‍ර දෙක සිතෙහි තබාගත යුතුයි. පළවෙනි ප්‍රශ්න පත්‍රයේට මිනිත්තු 45ක් ලැබෙනවා. ඒතර ප්‍රශ්න 40ක් තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රයේ කියවන්නට අපිට විනාඩි 5කට වැඩිය යනෝනේ. විනාඩි 5කට වැඩිය ගියා කියන්නේ එතකොට අපිට ඉතාම කෙටි කාලයක් අපිට මේ ප්‍රශ්නයක් කියලා අවබෝධ කරගන්නට තියෙන කාලය. දැන් මම තව එකක් මේ අතරේ මතක් කරන්නම්කෝ. දැන් එකපාරක් විභාගෙට තිබුණ පුතේ මේ ශිෂ්‍යත්ව විභාගයේ ලිවීමේ අරමුණ කුමක්ද කියලා. විභාගයට ප්‍රශ්නයක් තිබුණා. ඉතින් ඒකට අපේ පුතාලට බහුතරයේ විවිධ පිළිතුරු වලට ඉරි ගහලා තිබුණා. හැබැයි පුතේ බලන්න මේකේ උඩම තියෙනවා පාසල් වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට 5 වන ශ්‍රේණියේ සිසු සඳහා පැවැත්වෙන විභාගය. මේ අගෝස්තු 20 කියලා දාලා තිබුණේ. අපි පුතේ මේ අගෝස්තු දාලා තියෙන්නේ රටේ උද්ගත වෙච්ච ප්‍රශ්න හන්ද විභාගේ කල් ගියාට සාමාන්‍යයෙන් අගෝස්තු මාසේ තමයි විභාගේ තියන්නේ. ඒක හන්දයි අපි අගෝස්තු කියලාම දැම්මේ. ඒතරේ මෙතනම තියෙනෝනේ. එතකොට අපි මේක කියවලා තිබුණා නම් මේක අවබෝධයක් තිබුණා නම් අපිට උත්තරේ ප්‍රශ්න පත්‍ර තුලම තියෙනවා. ඒක හන්ද මගේ පුතාලට මම ඒකයි කියන්නේ ප්‍රශ්න පත්‍රේ ගත්ත හැටියේ
උත්තර ලියන්න යන්නේ නැතුව ටක් ගාලා මේක කියවලමින් තමයි උත්තර ලියන්න ඕන. දැන් බලන්න ඊළඟට මේක පළවෙනි පත්‍රය කියලා තියෙනවා මිනිත්තු 45යි කියලා තියෙනවා. ඊළඟට පුතේ බලන්න ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මෙම පත්‍රයේම සපයන්න කියලා. දැන් වෙන පත්‍රවල නෑ. දැන් දෙවෙනි එකෙත් එහෙම නෑ. නමුත් අපි ඊළඟට නිවැරදි පිළිතුරු තෝරා යටින් ඉරක් අඳින්න. මෙන්න අපිට කියනවා නිවැරදි පිළිතුරු තෝරලා යටින් ඉරක් අඳින්න කියලා. ඒ වගේ එතකොට මෙන්න මේ උපදේශ ටික අපි තරයේ හිතට ගන්න ඕන. එතකොට පුතේ මේකේ අපි නම ලියන්නේ නැහැ. පුතාට ඉස්කෝලෙන් විභාග අංකයක් දීවි. එන්නේ විභාග අංකයත් මේ ප්‍රශ්න පත්‍රයේ ලියන්නේ. පුතාගේ නම ලියන්නේ නැහැ. පුතා ඉස්කෝලේදී විභාගයක් ලියුවා නම් පුතාගේ නමනේ ලියන්නේ. එතකොට මේකේ විභාග අංකේ තමයි අපි ලියන්නේ. එතකොට පුතාගේ එතකොට ඔයාගේ ඉස්කෝලේ ටීචර් ඔයාට සර් දී විභාග අංක. ඒක ඊට පස්සේ පුතේ සමහර ළමයි මම දැකලා තියෙනවා මේක සාක්කුවේ ගහගෙන යනවා. එතකොට විභාගාංකනේ අපිට උතන වැදගත්ම වෙන්නේ. චූටි අපිට අමතක වෙන්නත් පුළුවන් නේ විභාගාංක ටිකක් අංක කීපයකින් යුක්ත එකක්නේ. ඒක හන්ද ඒක වඩා ගුරු මෑණියන් ගුරු පියතුමන් ඔයාට කියලා දෙයි. ඒක හන්ද ඒ ගැන අපි කලබල වී යුතු නෑ දැම්ම. අපි දැනට මෙන්න මේ ටික අපි පුරුදු වෙමු පුතේ. එහෙමනම් දැන් ඉරි ගහනකොට පුතා රූලක් භාවිත කරන එක ඉතාම වැදගත්. පුතේ මේ ප්‍රශ්න පත්‍රයක පිරිසිදුකම පිළිවෙල කියන දෙයකට ලකුණු දෙකක් ලැබෙනවා. මේකේ පළවෙනි එක නම් ලැබෙන්නේ නැහැ. දෙවෙනි එකේදී පිරිසුදුකම සහ පිළිවෙල අකුරු වල පැහැදිලිකමට ලකුණු දෙකක් ප්‍රදානය කරනවා. එතකොට මේ ලකුණු දෙක ගන්න අපි මේ දැන් අපිට හිතන්න පුතාට මේකේ තියෙන ගැටලු වල ගණන් හදලා බලන්නේ නැහැ. මේ ප්‍රශ්න පත්‍රයේ මේ දෙපැත්තේ ටිකක් ඉඳ තියෙනවනේ තීරු දෙකේ. ඒකේ ගණන් හදන්නේ නැහැ. එතකොට ඒක උනොත් අපිලිවෙලයි පුතේ. ඒතර ප්‍රශ්න පත්‍රය බලන්න හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැති කියලා බලන්නේ නැතුව ඉන්නේ නැහැ. නමුත් අර බලන නිරීක්ෂකතුමාට හෝ නිරීක්ෂකතුමියට ප්‍රසන්නව ප්‍රියමනාපව මේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා නම් පුතාට ගොඩාක් හොඳයි. එතකොට ඒකන්ද මගේ පුතා මේ ප්‍රශ්න පත්‍රයේ ඔබ ලියනවා නම් ලියන විභාගාංක විතරයි දෙපැත්තේ වෙන මොනවත් හදන්නේ. පුතාලට කොලයක් ලැබෙනවා. කඩදාසිය මධ්‍යස්ථානයේ ඒ ඉන්න ගුරු මෑණියෝ හෝ ගුරු පියතුමා විසින් ඒ නිරීක්ෂකතුමා ඔබට කොලයක් බෙදාගෙන යනවා ඉස්සෙල්ලා. එතකොට ඒකෙත් ඔයාගේ අංකේ ලියාගෙන අන්න ඒ කොලේ තමයි පුතේ අපි ප්‍රශ්නවලට ඒ ගණන් ගැටලු විසඳන්නේ. එතකොට ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න. දැන් අපේ පුතාලා ඔය ඉස්කෝලේදී එහෙම ගණන් හදනකොට ඔහොම මම දැකලා තියෙනවා ප්‍රශ්න පත්‍රයේ කොනක අයිනක මුල්ලක හදනවා. ඒක එච්චර හොඳ පුරුද්දක් නෙවෙයි. එතකොට අපි යන්නේ පිළිවෙල අපි හදාගන්න. ටික තමයි පුතේ මට මුලදී ඔයාලට මතක් කරන්න ඕනේ. එතකොට අපි ඉදිරියටත් ගැටලුවක් මතුවෙනකොට මතක් වෙනකොට අපි සාකච්ඡා කරමින් යමු. ඉතින් ඊළඟට කාරණේ තමයි පුතේ මම මේ ප්‍රශ්න කිරීමේදී බලාපොරොත්තු වෙන විෂය කරුණු තිබුණොත් ඒ ගැටලුවට අදාළ સિદ્ધාන්ත තියෙන නම් ඒ સિદ્ધාන්තත් මේ තුලම සාකච්ඡා කරන්න. එතකොට පුතාලට වාසියක් වේවි ඔයාලගේ දැනුම තහවුරු කරගන්න. ඉතින් ඒව සාකච්ඡා කරමින් එහෙනම් අපි අපේ ප්‍රශ්න පත්‍රයට යමු. හරි එහෙනම් මගේ පුතාලා මම විශ්වාස කරනවා දැන් උදේනේ පත්‍රය ගන්න නැත්තේ නේද? මේ පත්‍රයට ප්‍රශ්න පත්‍රයට උත්තර ලියලා ඉතින් බොහොම සන්තෝෂෙන්. එතකොට ඊළඟ කාරණේ තව එකක් මතක් කරන්න පුතේ මේකට ලකුණු 2.5ක් පුතාලට ලැබෙනවා. ලකුණු 2.5යි. එතකොට මේ 2.5 කියන්නේ ඊටාම වැදගත්. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පුතේ එක ලකුණක් එක ප්‍රශ්නයක් දෙකක් වැරදුණයි කියන්නේ ලකුණු 5ක්ම අඩු වෙනවා. ඒක හන්ද මේකේ ලකුණු අර පළවෙනි ප්‍රශ්න පත්‍රයේ එකක් වැදුනොත් ලකුණ මේ බොහෝ වෙලාවට ලකුණයි හෝ දෙකයි. මේක ඊට වඩා වැඩි. ඒක හන්ද පුතා සිහිනය ජය ගන්න නම් විභාග සිහිනය ජය ගන්න නම් නිවැරදිම උත්තර ලියන්න උත්සාහ කරන්න ඕන 100%ක්ම. ඒක හන්ද අපි එකක්වත් වරද්දන්නේ නැහැ කියන අදිෂ්ඨානය හිතේ තියාගෙන තමයි අපි මේ ප්‍රශ්න පත්‍රය අතට ගන්න ඕනේ. ඉතින් ඒ ශක්තිය මගේ පුතාලට තියෙනවා. ඉතින් මේකට ලකුණු 100න් 100 ගන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි පාඩමට යමු. හරි බලන්න පළවෙනි ප්‍රශ්න. පහත දී ඇති රූප තුනෙන් අනෙක් රූප දෙකට වඩා එක් රූපයක් වෙනස් රූපය තෝරා යටින් ඉරක් අඳින්න. දැන් පුතේ මේ වගේ ප්‍රශ්නයක් ගත්තාම දැකපු ගමන් දකින්න දේ නොවෙන්න පුළුවන් පිළිතුර. ඒක හොඳට නිරීක්ෂණය කරන්න. මේක නිරීක්ෂණය කරනකොට පුතාලට පේනවා මොනවද මේවයි තියෙන ලක්ෂණ කියලා. ඉස්සෙල්ලා දැන් බලන්න පළවෙනි රූපේ. පළවෙනි රූපය ඍජු කෝණාශ්‍රයක් තියෙන. ඒ ඍජු කෝණාශ්‍රයේ මුළු 4 එකතු කරලා තමයි නේද? විකර්ණ එකතු කරලා තමයි ඉරි ගහලා තියෙන්නේ. විකර්ණ ඇඳලා තියෙනවා. එතකොට යන දෙවෙනි එකේ තියෙන්නේ එක මුල්ලකින් තමයි පටන් අරගෙන තියෙන්නේ. මේ ඉරි ගහන නේද? මුල්ලෙන් පටන් අරගෙන තියෙන්නේ. තුන්වෙනි එකේ හැබැයි මුල්ලෙන් නෙමෙයි පටන් අරගෙන තියෙන්නේ පාදේ මැදින් නේද?
පාදේ මැදින්. එහෙමනම් අපට අන්න තීරණය කරන්න වෙනවා අර මෙතන අපිට ලොකු දැන් ත්‍රිකෝණේ මුල්ලෙන් පටන් ගත්තට මුල්ලකින් නෙවෙයි ඉවර වෙලා තියෙන්නේ. මුල්ලෙන් ඉවර කරන්න අමාරුයිනේ. එතකොට එහෙමනම් මේ දෙකේ යම් සමාන භාවයක් තියෙනවා නේද? මේ දෙකේ සමාන භාවයක් තියෙනවා. හැබැයි අරකේ තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මැදින් පටන් අරගෙන එහෙමනම් වෙනස් රූපයට අපිට ගන්න වෙන්නේ ඒ රූපය. ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙට යන්න පුතේ. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා බලන්න පළවෙනි එක ඒ සමචතුරස්‍රයක් මත සමචතුරස්‍රයක් වැටිලා තියෙනවා. සමචතුරස්‍රයක් මත සමචතුරස්‍රයක් වැටිලා තියෙනවා. දෙවෙනි එකට ගියාට පස්සේ දෙවෙනි එකේ තියෙන ඍජුකෝණාශ්‍රයක් මත ඍජුකෝණාශ්‍රයක් නැවත තව චූටි ඍජුකෝණාශ්‍රයක් හැදිලා තියෙනවා නේද? එහා එකේ තව කුඩා සමචතුරස්‍රයක් හැදිලා තියෙනවා. හැබැයි වෘත්තය ගත්තාම වෘත්තය දෙක එකක් මත එක ඉතාම සරලයි. පුතාලට මේ අපි මෙන්න මේ වගේ පුතෙන් අපි හිතනවා ශිෂ්‍යත්වය හරිය අමාරුයි කියලා. ඇත්තට පුතේ ශිෂ්‍යත්වය අමාරු නෑ. විභාග දෙපාර්තමේන්තුව ඔයාලට හදන විභාගෙ සරලයි. අපිට වරදින්නේ මම නිතරම කියපු එකක් තමයි අපේ කලබලය නිසාත් අපේ තියෙන හදිසිය නිසා තමයි මේ අපිට මෙහෙම වෙන්නේ. ඒක නිසා මගේ පුතාලා කලබල වෙන්නේ නැතුව මේකට පිළිතුරු ලියන්න පුරුදු වෙන්න. ඔව් ගුරුතුමා ඒ නිරන්තරයෙන් දරුවන්ට කියන්නේ මේ පිළිතුරු ලියන්න කලින් හොඳට බලන්න අවබෝධයකින් කියවන්න කියලා. කියවන්න වෙලාව ටිකක් වැඩිපුර අරගත්තට පස්සේ ලේසියෙන්ම මේකට උත්තර හොයාගන්න පුළුවන් ගුරුතුමනි නේද? පැහැදිලිවම. ඒ අවබෝධය තමයි මේ ඇත්තටම කලබල නොවීමම තමයි අපට ඒකේ තියෙන වාසිය තියෙන්නේ. හරි. එතකොට පුතේ මේකේ ගන්න වෙන්නේ තුන්වෙනි පිළිතුර තමයි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ ගුරුතුමනි නේද? තුන්වෙනි ප්‍රශ්නේ. හිස්තැනට ගැළපෙන රූපය තෝරා එයට යටින් ඉරක් අඳින්න. හිස්තැනට ගැළපෙන රූපය තෝරා එයට යටින් ඉරක් අඳින්න. බලන්න මෙතන එතකොට සම්බන්ධතා දැකීම නේද පුතේ? මෙතන සම්බන්ධයක් තියෙනවා. මොකද සම්බන්ධේ මිතුරා සතුරා. එතන මිතුරා කියන්නේ මෙතන විරුද්ධ පද තියෙන්නේ. මිතුරා එකේ විරුද්ධ පදේ තමයි සතුරා. එහෙනම් ණයාට සතුරු කවුද? මුගටියා නේද? ණයාට සතුරු මුගටියන්. එතකොට අපි අර පළවෙනි පද දෙක උපයෝගී කරගෙන අපිට මේ පළවෙනි පද දෙකෙන් සම්බන්ධයක් හොයාගන්න. හොයාගෙන ඒක දෙවෙනි පදයට ආදේශ කරලා පිළිතුර හොයාගන්න පුළුවන්. ගුරුතුමනි සමහර විට දරුවෝ කල්පනා කරන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්නේ තියෙන්නේ හිස්තැනට ගැළපෙන රූපය තෝරා යට යටින් ඉරක් අඳින කියලා. රූපය කිව්වම දරුවෝ පින්තූරයක් බලාපොරොත්තු වෙනවා. හැබැයි මෙතන තියෙන්නේ වචනය. වචනේ. ඒතර පොඩි අඩුවක් අපි නිවැරදි කරගමු නේද? ඔව් පුතේ එතන වචනය කියනයි එන්න ඕනේ. ඒ පුතාලයකට ඉරක් ගහලා එතන වචනය කියන රූපය කපල ඒ වෙනුවට වචනය කියලා ලියා ගන්න. ඒක බොහොම ස්තුතියි සුභානිමිසේක පෙන්නලා දුන්නට. නැත්තම් මේ එතන ලොකු පුතාලට පොඩි ගැටලුවක් එනවා. වැඩි හිටියෙකුට නම් ඒක තේරෙනවා මේකයි කියලා තියෙන කියලා. නම් අපේ පුතාලට ඒක නිවැරදි කරගන්න. ඊළඟට බලන්න පුතේ මව මෑණියෝ. මව මෑණි. හැබැයි එතකොට එතන සම්බන්ධය මොකද්ද? සමාන පද. නේද? එතන සම්බන්ධයේ සමාන පද. එතකොට බිරිඳ කියන එකට එනම් සමාන පදේ තමයි අපිට සොයා ගන්න වෙන්නේ භාර්යාව නේද? බිරිඳ කියන එකට සමාන පදය භාර්යාව. ඊළඟට බලන්න පුතේ පස්වෙනි ප්‍රශ්නෙට අපි යමු. නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය තෝරා යටින් ඉරක් අඳින්න. නිවැරදි අක්ෂර දැන් පුතාලට මේකේ තුන සිලබස් එකේ ඉඳලා පුතාලට තියෙනවා අක්ෂර වින්‍යාසය ගැන වැඩි අවධානයක් යොමු කරලා. මේ සිංහල පොතේ අවසානයේ අකුරු දීලා තියෙනව නේද? රයන්නට පස්සේ එන නයන්න මොකක්? ඊට පස්සේ සයන්නට පස්සේ එන නයන්න මොකක්ද? මෙන්න මේ විදියට විශේෂ අවධානයක් යොමු කළ තියෙනවා. ඉතින් ඒ ආශ්‍රයෙන් පුතාලට විභාගෙට අනිවාර්යෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොන්ද ඔබට අසාලි වීම දීලා තියෙනවා. මගේ පුතාලට 3 දී අසාලි වීම දුන්න, 4 දී අසාලි වීම දුන්න, 5 දී අසාලි වීම දෙනවා. එතකොට අන්න ඒවා උපයෝගී කරගෙන පුතාලා මේවා මතක තියාගන්න මේ වචන.
ඒ වචන වලින් අනිවාර්යයෙන්ම පුතාලට ප්‍රශ්නයක් දාන්න පුළුවන්. ඒක හන්දා. බලන්න y වර්ණ කිව්වට පස්සේ පුතේ පළවෙනි ප්‍රශ්නය නේද? පළවෙනි පිළිතුර. ඊළඟට හයවෙනි ප්‍රශ්නේ පිළිතුර විදියට ගන්නේ පෞරාණික. ඊළඟට පුතේ හත්වෙනි ප්‍රශ්නේ අපිට ගුරුතුමනි ඔව් පෞරාණික එතකොට ලියලා තියෙන නිවැරදි උත්තරේ අපි අංකය කියමු නේද? පළවෙනි එක පෞරාණික, දෙවෙනි අංකේ පෞරාණික. හත්වෙනි ප්‍රශ්නේ පෘතුගීසීන්, දෙවෙනි එක ග්‍රීසීන් නෙවෙයි පුතේ, පෘතුගීසීන් කියලයි අපි කියන්නේ. පෘතුග්‍රීසීන් නෙමෙයි. මෙන්න මේ විදියට මේ වගේ සරල ටිකක් තමයි පුතාලට ඉරි ගහනකොට එන්නේ. ඉතින් අන්න රයිෂල් මං කිව්වා වගේ පුතාලා හොඳ අවබෝධයකින්, හොඳ අවධානයකින් කටයුතු කරනවා නම් ඔබට බොහොම පහසුවෙන් මේකට පිළිතුරු ලියන්න පුළුවන්. එතකොට ගුරුතුමනි මදකට අපිට දෙන්න මේ දැන් අපි කරපු ප්‍රශ්න 7ක් තියෙනවා. ඒ ඇසුරෙන් පොඩි ප්‍රශ්නයක් දරුවෙකුට තියෙනවා අහන්න. පුතේ ප්‍රියන්ත ගුරුතුමා අහගෙන ඉන්නේ. ඉක්මනින් ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන් පුතේ. මම මොද්දයක් කතා කරන්නේ. ඔව් කියන්න දෝනි. සර් මට මේ අර හිස්ටෑන්ඩ් ගැලපෙන වචනය තෝරා ඉතින් ඒකට යටින් ඉරක් අඳින්න කියලා තියෙනවානේ. ඔව්. ඒකේ සර් මව මෑනියෝ කියන එකට කොම්බු දෙකක් ඇවිල්ලා. කොම්බු දෙකක් හරි මෑනියෝ කියන එක හරි බොහොම ස්තුතියි පුතේ. කොම්බු දෙක අතර එකක් කපලි ඉවත් කරගන්න. ඒකේ පුතේ මෙමයිද මේ ප්‍රශ්න පත්‍රයක් හදනකොට දැන් අපි මේකේ ප්‍රූෆ් බලනකොට සමහර වෙලාවට ඒ අවස්ථාවේ ටයිප් කරන කෙනාගේ අතින් පොඩි සමහර වෙලාවට ඉතින් අපිටත් නොපෙනෙන තැනුත් තියෙනවා. ඒවා තව බලන කෙනෙකුටත් පේන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි පුතේ මෑනියෝ කියන එකේ කොම්බු දෙකක් එනවා. ඒක බොහොම ස්තුතියි දෝනි. ආයික අපිට පෙන්නලා දුන්නට ඒක ඉවත් කරගන්න. අනිත් පුතාලා. මම හිතන්නේ සුබානි මිස් අපි දරුවෝ වෙනුවෙන් ගීත සූදානම් කරලා නේද තියෙන්නේ? අනිවාර්යෙන් මේ ගුරුතුමනි අපි ගීතයක් අහමු. හොඳම වෙලාව 10:30 වෙලාව. දැන් මේ විදුල ළමා ගුවන්විදුලියේ හවස් භාගයේ ගුවන්ගත වෙන නාලිකාවක් වුණත් නිරන්තරයෙන්ම දරුවන්ට හොඳ ගීත තමයි හැමදාමත් තිලින කරන්නේ. ඉතින් මේ ගීතවල කියන අර්ථය අපේ දරුවන්ට අපේ ජීවිතයට කිඳා බස්සන්න තමයි උත්සාහ ගන්නෙ. ඉතින් පහුගිය කාල වේලාව තුල මේ කාලය තුල ගුරුතුමනි අලුත් ගීත අපේ ශාස්ත්‍රයට බිහුණ අඩුයි. හැබැයි ගිය සතියේ ඉඳලා විදුල ළමා ගුවන්විදුලියේ මේ ඈත දුෂ්කර පළාත්වල ඉන්න අපේ දුවදරුවන් කියපු ගීත අපේ සභාපතිතුමාගේ උපදේශකත්වයෙන් එතුමා විශාරද ජගත් වික්‍රමසිංහන් එතුමාගේ උපදේශ මත මේ දරුවන්ට තින්න කරන්නට බලාපොරොත්තු වෙනවා. තින්න කරමින් ඉන්නවා මේ රේඩියෝ ගුරුවරයා අරහම. පියන්ත ගුරුතුමනි ඔබ අහන්න ඔබත් මම හිතන්නේ අද තමයි මේ ගීතය අහන්නේ. ගිය සතියේ අපි ප්‍රචාරයට යොදාගත්තේ. බොහොම ඈත දුෂ්කර පළාතක පුතෙක් තමයි මේ ගීතය ගායනා කරන්නේ. ශල්කී ආදිත්‍ය කියන අපේ ළමා ගායන ශිල්පියා. ජගත් ගාමිණී මාවතගම තමයි මේ ගීතය ලියන්නේ. සංගීතවත් කරන්නේ විශාරද ජගත් වික්‍රමසිංහන්. මේ ගීතේ බොහොම අපූර්වයක් පුංචි දරුවෙක් හිතුවේ. එයා අම්මටයි මේක කියන්නේ. ගුරුතුමනි අහලා අපි ගීතය ගැනත් පුංචි විචාරයක් ගමු. අපි එහෙනම් ශල්කී ආදිත්‍ය පුතාට ආරාධනා කරමු මේ ගීතය ගායනා කරන්න. ඇති
ගසක් වෙනවා මං ඇති ගසක් වෙනවා මං පියන්ත ගුරුතුමනි අපි උපමාය ගැන හැමදාම මේ සිංහල පාඩාවේදී ඔබතුමා කතා කරා. ඵල ඇතිරුකට තමයි ගල් වදින්නේ කියනවා. කමක් නෑ අම්මේ. ඒ වුණත් මම ඵල ඇතිරුකක් වෙනවා කියලා මේ ශල්කී ආදිත්‍ය පුතා ගායනවා. ජගත් ගාමිණී මාවතගම ගීතය ලිව්වේ විශාරද ජගත් වික්‍රමසිංහයන් සංගීත කළේ. ඉතින් ඒක නැති යමක් කියලා අපි ඊළඟ ප්‍රශ්නෙට යමු ගුරුතුමනි. සුබානි මිස් ඇත්තටම මේ ලෝකේ ජයගත් කිසිම මිනිස්සෙක්ට මේ ලෝකය පස්සේ තමයි වැළඳගන්නේ. ඉස්සෙල්ලා ගල් මුල් ගහනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. දැන් මම නිතරම හිතුවා මේක අපට අපේ සමාජයට විතරක් තියෙන නෑ. ලෝකෙ දිහා බැලුවාම හැම තැනම එහෙමයි. දැන් අපි දන්නවා ඔය අයිසැක් නිව්ටන් ළඟ ඉඳලා නේද? ඊට කලින් අපේ ආදිත්‍ය අතීතයේ හිටපු මේ සොක්‍රටිස්ලා ඇරිස්ටෝටල්ලා මේ සුන්දර සේදමාවතක් දිගේ මේගොල්ලෝ ඇවිල්ලා නැහැ. මේ චින්තකයෝ පඬිවරු හැමදාම ගල් මුල් ගහලා බිම දාන්න පුළුවන් නම් බිම දාන. ඒක මගේ පුතාලට බොහොම වැදගත් ගීතයක්. හැබැයි පුතේ එකක් තියෙනවා. මේ කිසි දෙයකින් සැලෙන්නේ නැති මනසක් හදාගන්න පුළුවන් නම් අන්න ඒක තමයි ශක්තිය. අපිට ගහනවා. ගහද්දී ඒ ගහන දේවල් ව්‍යාපෘතේ දුක් වෙන්න එපා. hina වෙන්න. ප්‍රශ්නයක් කෙනකොට ප්‍රශ්නෙට hina වෙන්න. ස්වභාව ධර්මයේ ලස්සනට කාලයට මේක බාර දෙන්න. ප්‍රශ්නවලදී අපි කවදාවත් පැනලා දුවන මිනිස්සු නෙවෙයි. අපි ප්‍රශ්නෙට මූණ දෙන්න ඕන. මූණ දීලා තමයි ප්‍රශ්නේ විසඳ ගන්නත් ඕන. ඒක හන්ද පුතාලගේ මේ විශේෂයෙන් අධ්‍යාපන ජීවිතේ ලොකු ප්‍රශ්නේවි. දැන් අපි ආපු ගමන උනත් පුතේ අපි රෝසමල් අතුරුපු යහනමල් වල ඉඳලා ආවේ නැහැ. අපිට විවිධ ගැටලු බාධා කකුලෙන් ඇදීම් විවිධ ප්‍රශ්න. ඉතින් හැබැයි ඒ හැම දෙයකටම අපි hina වෙනවා. මගේ සිරිතක් තමයි පුතේ ප්‍රශ්නයක් මට එනකොට මම hina වෙනවා ප්‍රශ්නෙට. ප්‍රශ්නෙට hina වුණාම හරීම සැහැල්ලුවක් දැනෙනවා. ඒ මගේ පුතාලටත් පුළුවන් ඒක මූණ දෙන්න. ඒ ඕනෑම අභියෝගයකට ඒකේ තියෙන දරුණුම තැන පුතා සාමාන්‍යයෙන් අපිට ලොකුම ප්‍රශ්නයකදී මූණ දෙන්න පුළුවන් දරුණුම දේ වුණත් අපි ලබා ගන්න මූණ දෙන්න සූදානම් කියලා අපිට හිතට කියනකොට අපිට ලොකු හයියක් එනවා. ඒක හන්ද පුතේ මේ ශාල්කා ආදිත්‍ය පුතා බොහොම ලස්සන ආදර්ශයක් ඔයාලට දෙන්නේ. ඉතින් මේ ගීතය ඇහිම රස විඳීම කියන්නේ පුතේ මේක අහලා අනික් කනින් පිට කරන එක නේ. මේකේ කියන යථාර්ථයට ඔයා ජීවිතේට එකතු කරගන්න. ඒ තුල ඔබට විශාල ජයග්‍රහණයක් කරන්න පුළුවන්. ඉතින් මේක මම හිතන්නේ අපේ දෙමව්පියන්ටත් මේක ලොකු මේ හොඳ ගීතයක්. දෙමාපියනි මම එදා නිතරම කියන එකක් තමයි ඔබගේ පුතා ඊටාම හොඳ වයසක ඉන්නේ. ඔය ආදර්ශයක් දෙන්න කියන දේ අහන හොඳ වයසකින් එක හන්ද පුළුවන් තරම් මෙන්න මේ ස්වභාවිත ගීත අහලා ඒවයි අර්ථය දරුවගේ ජීවිතයට එකතු කරන්න. ලෝකයේ දුක දිනා ජයගත් මිනිසුන්ගේ චරිත කතා දරුවට කියවන්න ගෙනල්ලා දෙන්න. දරුවෝ ඔබට හිතා ගන්න බැරි දියුණුවක් ලබා ගන්න. ඉතින් ඔබට ඒ අරමුණු ඉටු කරගන්නට ශක්තිය ලැබෙන බව අපිට විශ්වාසයි. හොඳයි ගුරුතුමනි 10 විනාඩි 38යි වෙලාව. අපේ ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින් දරුවෙකු ඉන්නවා මම හිතන්නේ කතා කරපු ප්‍රශ්න 8 තියෙන ගැටලුවක් විමසා දැනගන්න අපි අවස්ථාව දෙමු. ආයිබන් පුතේ ගුරුතුමාගෙන් අහන්න ඔබට මොකද්ද මේ කරපු දේවල් වල ඇතිවෙච්ච ගැටලුව කියලා කියන්නේ? ආයිබන් පුතේ. මම දිනාර කරන්නේ. දිනාර කතා කරන්න. සර් පළවෙනි. ඔව්. ඒක සර් පළවෙනි රූපේ හතරටනේ කියලා. මොකද්ද පුතේ? ඔව් මම දැනගත්තා. ඔය පස්සේ මගෙන් අහන විත්තිය දැනගත්තා.
ඔව් දැන් පුතේ දැන් ඔයා ප්‍රශ්නේ අහන්නත් කලින් මම ඕක දැනගෙන හිටිය කවුරු හරි මගෙන් ඕක අහවි නේද කියලා. හරිද? දැන් පුතේ මේක පළවෙනි ප්‍රශ්නේ ආකාර තුනකට මේ පළවෙනි ප්‍රශ්නෙත් කොටස් හතරකට බෙදලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නෙත් කොටස් මේ පිළිතුරත් කොටස් හතරකට බෙදලා තියෙනවා. නමුත් මෙතන මේ දැන් අපි ප්‍රශ්නයක් හදනකොට දැන් සමහරලාට උත්තර වෙන කෙනෙකුට වෙන විදිහට හිතන්නත් පුළුවන් පුතේ. තේරුණාද? දැන් මෙතන පුතා කියන්නේ මේක කොටස් තියෙනවා 6කට බෙදලා. ඒක නේද පුතා කියන්නේ? ඔව් සර්. ඔව් එහෙම දැන් ඔන්න ඕක තමයි තියෙන ලොකුම අභියෝගේ පුතේ. දැන් මම ඕක හිතලමයි දැම්මේ. දැන් ඇත්තටම කෙනෙකුට තව විදියට හිතන්න පුළුවන්. දැන් කෙනෙකුට මේකේ පළවෙනි එකේ කොටස් 4කට බෙදලා, තුන්වෙනි එකත් කොටස් 4කට බෙදලා මේක එහෙම බෙදලා නැහැ කියන එක එහෙම ගන්නත් පුළුවන්. හැබැයි පුතේ දැන් සාමාන්‍යයෙන් පිළිතුරු පත්‍රයක් දුන්නට පස්සේ ඒ පිළිතුරු පත්‍රයේ එන ප්‍රශ්නේ පිළිතුර තමයි අනිවාර්යයෙන්ම මේ වෙනකොට මේ ප්‍රශ්න පත්‍රය සකස් කරන එකේදී එතන හදන කෙනා ඒකට පිළිතුර දෙන මේක ඔබ හිතන විදියත් හරි පුතේ. දැන් පුතා හිතන විදියත් හරි. ඒක පිළිතුරට එනම නමුත් මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ මෙතනදී මෙතන ආරම්භය තමයි මම මෙතනදී හිතලා තියෙන්නේ. පුතා දැන් අපි ඔය වගේ ගැටලු දැන් වෙනම සාකච්ඡා කරනවා. පුතා හිතපු එකේ කිසිම ගැටලුවක් නැහැ. කොහොම අන්න ඒක තමයි නිරීක්ෂණය කියන එකේ මේ තේරුම. නිරීක්ෂණය කරනකොට ඒක විවිධ දේ එන්න පුළුවන්. දැන් ඕක මෙතනදී මේ ඊළඟ ප්‍රශ්නේදී පුතාට තවත් එනවා ගැටලුවක්. බලන්න 8 වෙනි ප්‍රශ්නේදී පුතේ 8 වෙනි ප්‍රශ්නේදී මෙතනදී බලන්න පුතේ 8 වෙනි ප්‍රශ්නේ සංඛ්‍යා රටා එනකොට මම හිතන විදිය නෙවෙයි තව කෙනෙකුට පේන්නේ. දැන් පුතාලට 11 වෙනි ප්‍රශ්නෙට යන්න. 11 වෙනි ප්‍රශ්නේදී කතා කරනකොට අපි කතා කරමු ඒකට වෙන කෙනෙකුට වෙන දැන් ඔය අපි පන්තිවල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට පුතාලට විවිධාකාරයට පිළිතුරු එනවා. හැබැයි ක්‍රමේ මම දැන් හදන ක්‍රමේ නෙවෙයි වෙන ක්‍රමයකින් තමයි දරු උත්තරය. හැබැයි උත්තරේ හරි. ඒක හන්දා එකම ප්‍රශ්නයකට පිළිතුරු කීපයක් තියෙන්න පුළුවන්. හරි නේද පුතේ? හරි නේද? හරි. දැන් බලන්න පුතේ. දැන් බලමු. අපි මේ 8 වෙනි ප්‍රශ්නේ ගන්න. දැන් මෙන්න මේ වගේ ගැටලුවක් ආවොතින් පුතේ අපි හිස්තන රටාව සංඛ්‍යා රටාවක් ආවොත් අපි ටිකක් එක සැරේටම පිළිතුරට යන්නේ නැතුව ක්‍රම දෙක තුනක් අපි බලන්නට ඕන. දැන් බලන්න දැන් අපිට පළවෙනි සංඛ්‍යා දෙක ළඟින් පිළිතුරක් හොයාගන්න බෑ. අපි හිස්තැනින් එහා පැත්තේ තියෙන ප්‍රශ්න ටික මේ සංඛ්‍යා ටිකට යන. එතකොට නිකමට බලන්න පුතේ මේ වගේ සංඛ්‍යා දෙකක් අතරින් එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක් අරගෙන ඒ සංඛ්‍යා දෙකෙන් විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරන්න. දැන් උදාහරණයක් වශයෙන් 23යි 34යි. 23යි 34යි ගත්තහම 34න් 23 අඩු කරන්න බලන්න පුතේ. 34න් 23 අඩු කරන්න 4න් 3ක් 1යි 3න් 2ක් 1යි 4න් 3ක් 1යි 3න් 2ක් 1යි ඊළඟට 47යි 34යි ගන්න වස්තුවේ 47න් 34 අඩු කරන්න 7න් 4ක් 3යි 3න් 4න් 3ක් 1යි 13යි නේද 13යි. එතකොට බලන්න ඔන්න ඔතනදී අපිට පොඩි සම්බන්ධයක් හදාගන්න පුළුවන්. ඒකේ අර අඩු කිරීමේ එක ළඟ තියෙන සංඛ්‍යා දෙක අඩු කරාට පස්සේ එන අන්තරය මොකද්ද වෙන්නේ? දෙකකින් වැඩි නේද? දෙකකින් වැඩි. ඊළඟට එහෙනම් අපි ඔන්න ඒක හිතේ තියාගෙන අර මුල සංඛ්‍යා දෙකට යන් 7න් 2ක් අඩු කරන්න පුතේ. 7න් 2ක් අඩු කළාට පස්සේ 5යි. එහෙනම් අපි නිකමට දාලා බලමු ඊළඟ අන්තරය වෙන්න ඕන 7ක් නේද? ඊළඟ සංඛ්‍යා දෙක අතර වෙනස එන්න ඕන 7ක්. එහෙනම් අපි 7ට 7ක් එකතු කරන් 14යි නේද? 7ට 7ක් 14යි. එතකොට 7ට 2ට 5ක් එකතු වුණාම 7යි. 7ට 7ක් එකතු වුණාම 14යි. එහෙනම් පුතේ ඊළඟට 14ට 9ක් නේද එකතු වෙන්න ඕනි. 9ක් එකතු වුණාට පස්සේ 23යි
23ට 11ක් එකතු වුණාට පස්සේ 34යි 34ට 11ක් එකතු වුණාට පස්සේ 47යි නේද 34ට 11ක් එකතු වුණාට පස්සේ 47යි අන්න ඒ විදියට මේ වගේ ගැටලුවක් ආවට පස්සේ මගේ පුතාලා කරන්න ඕන එකම දේ තමයි ඒ සංඛ්‍යා දැන් මෙන්න මෙහෙම අපිලා හිතන්න එක ළඟ ලොකු මේ වෙනසක් නැති සංඛ්‍යා දෙකක් එනවා. අපි හිතන්න කුඩා සංඛ්‍යාව සමහරට ඉස්සරහට ඇවිල්ලා එන්න පුළුවන් ආපහු පස්සට එන්න පුළුවන්. මම ඒ වගේ ගැටලු කීපයක් ඊළඟ ප්‍රශ්න පත්‍රවල දානවා. එතකොට එන්නේ පුතේ සංඛ්‍යාවක් ඇර සංඛ්‍යාවක් වෙනස තමයි බලන්න ඕන. දැන් අපි මේ වගේ ගැටලු කීපයකුත් දාලා පුතාලට එහෙම ප්‍රශ්න පත්‍රයකුත් අපි හදන්නවා. ඔව් ගුරුතුමනි එතකොට 8 වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුරු අංක 14 අංක 2. ඔව්. දැන් පුතේ මෙන්න මේ වගේ දැන් අකුරු දීලා නැත්තම් රූප සටහනක් දීලා පුතාලට මෙන්න මේ වගේ රටා එන්න පුළුවන්. එතකොට මේ රටා එකකින් දෙකකින් බැරි වේවි. එතකොට කීපයක් නිරීක්ෂණය කරලා පුතාලට සංඛ්‍යා රටාව මොකක්ද කියලා හොයාගන්න. දැන් මගේ පුතාලා බලන්න මේක ඉතාම සරල එකක් මම දාලා තියෙන්නේ. මොකද මේක ඉක්මනින් පුතාලට මේ අපි පළවෙනි ප්‍රශ්න පත්‍ර වල ටිකක් සංකීර්ණ ගැටලු දාන්නේ නැහැ. මුලදී ටිකක් සරල ටිකක් සාකච්ඡා කරලා අවසානට සංකීර්ණ ගැටලු වලට යමු. දැන් බලන්න මේකේ පුතේ තියෙනවා AMD කියලා. දෙවෙනි අවස්ථාවට යනකොට DAM කියලා. ඒ කියන්නේ මේ පළවෙනි වචනේ තියෙන පළවෙනි අවස්ථාවේ තියෙන D අකුර ඉස්සරහට ගිහිල්ලා. DAM. ඊළඟ එකේ පළවෙනි අන්තිමට තියෙන අකුර ඒ කියන්නේ දෙවෙනි අවස්ථාවේ M අකුර ආපහු ඉස්සරහට ගිහිල්ලා. ඒ කියන්නේ එහෙනම් මේක සැදිලා තියෙන්නේ පුතේ අන්තිම අකුර මුලට යනවා. එහෙනම් තුන්වෙනි අවස්ථාවට යනකොට M අකුර මුලට එනවා. එහෙනම් හතරවෙනි අවස්ථාවට එන්න ඕන AMD කියලා පළවෙනි පිළිතුරයි පුතේ ඔබට එන්න ඕන. ඊළඟට බලන්න රටාව අනුව ඊළඟට ආයුතු රූපය වන්නේ. මේකත් නිරීක්ෂණය කරන්න හොඳටම. දැන් බලන්න පළවෙනි ත්‍රිකෝණයක් තියෙනවා. එතකොට පුතේ ඒකේ තියෙන්නේ පාද 3යි. ඊළඟට යනකොට සමචතුරස්‍රයක් තියෙනවා. ඒකේ පාද 4යි. ඊළඟට යනකොට තියෙන රූපේ පාද 5ක් තියෙනවා. පංචාශ්‍රයක් නේද? 1 2 3 4 5යි කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම ඊළඟට එන්න ඕන පාද 6ක් තියෙන සදාශ්‍රයක් නේද? ඒ අනුව තුන්වෙනි රූපය තමයි පිළිතුර විදියට අපිට ගන්න වෙන්නේ. හොඳයි ගුරුතුමනි අපි 11 වෙනි ගැටලුවට යමු. ඔව්. දැන් බලන්න අන්නර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රශ්නයක් පුතේ. දැන් මේක වෙන කෙනෙකුට මේකේ පිළිතුර වෙනත් ආකාරයකට ගන්න රටාවක් එන්න පුළුවන්. දැන් බලන්න මම මේකෙදි හදලා තියෙන්නේ ඉස්සෙල්ලා දෙකේ තියෙන සංඛ්‍යා දෙක එකතු කරගන්න ඕන. 4යි 3යි 7යි. 7න් උඩ වෘත්තයේ එන පිළිතුර උඩ වෘත්තයෙන් වැඩි ගුණ කරන්න. 4යි 3යි 7යි 7 වරක් 3 21යි. 8යි 2යි 10යි 10 වරක් 2 20යි. 5යි 3යි 8යි 8 වරක් 3 24යි කියලා දෙවන පිළිතුරයි පුතාලට ගන්න වෙන්නේ. අන්න ඒ විදිහට. දැන් ඒ විදිහට එතකොට එහෙමනම් නැවත බලා ගන්න පුතේ 4යි 3යි 7යි කියලා පළවෙනි වෘත්ත දෙකේ තියෙන සංඛ්‍යා දෙක එකතු කරනවා. එකතු කරලා ඒක 3න් ගුණ කරනවා. ඊළඟට 4යි 8යි 2යි 10යි කියලා ඒක 2න් ගුණ කරනවා 20යි. 5යි 3යි 8යි 8 3න් ගුණ කරාම 24යි. හරි පුතේ 12 වෙනි ප්‍රශ්නෙට අපි යමු. වසර 3කට පෙර මම හිතන්නේ දැන් මෙන්න මේ වගේ ඒවා තමයි මං කිව්වේ පුතාලට ගණන් හදන්න එනවා. ඒ හදනකොට පුතාලා මේ කොලයක් ළඟට ගන්න. විභාගෙදී නම් දෙන කොලේ තමයි මේ වගේ ගණන් හදන්නේ. කටුසටහන් හදන්න පුතාලට කොලයක් දෙනවා. දැන් පුතාලා ගන්න කොලයක් අතට. ඔන්න මම දැන් ගාන හදන්නේ කොහොමද කියලා පුතාලට කියලා දෙනවා. බලන්න වසර 3කට පෙර අයියාගේ වයස මල්ලීගේ වයසෙන් වයසේ දෙගුණයට වඩා 5ක් වැඩිය. දැන් මල්ලීගේ වයස අවුරුදු 12 නම් අයියාගේ වයස කීයද කියලායි පුතේ මේ අහන්නේ නේද? දැන් බලන්න මීට වසර 3කට පෙර දැන් මේ මල්ලිට 12
එහෙනම් මීට අවුරුදු 3කට කලින් මල්ලිගේ වයස සොයාගන්න ඉස්සෙල්ලා. එතකොට මල්ලිගේ වයස ඒ කියන්නේ එහෙනම් 12න් 3ක් අඩු කරන්න. 12න් 3ක් අඩු කරාම කීයද? 9යි. නේද? 12න් 3ක් අඩු කරාම 9යි. ඔන්න එහෙනම් මීට අවුරුදු 3කට කලින් මල්ලිගේ වයස අපි සොයාගත්තා. අවුරුදු 9යි. අපිට කියනවා අයියගේ වයස මෙන්න මේ මල්ලිගේ වයසේ දෙගුණයට වඩා 5ක් වැඩිලු. එහෙනම් මල්ලිගේ වයසේ දෙගුණ කියන්නේ 9 2න් ගුණ කරන්න. 9 2න් ගුණ කරාම පුතේ 18යි. 18ට 5ක් වැඩි කියලා නේද කියන්නේ? දෙගුණයට වඩා 5ක් වැඩි. එහෙනම් අන්නේ 18ට 5ක් එකතු කරන්න 23යි. නේද? 18ට 5ක් එකතු කරාම 23යි. එහෙනම් ඔන්න දැන් ඒ අවුරුදු 3කට කලින් මල්ලිට අවුරුදු 9ක් වෙනකොට අයියට අවුරුදු 23යි. එහෙනම් දැන් අපිට ගත උනේ අවුරුදු 3යි. එහෙනම් මේ 9ට 3ක් අපි දන්නෝ කොහොමද අවුරුදු 12යි කියලා දැන් මල්ලිට. එහෙනම් මේ 23ට 3ක් එකතු කරන්න. එතකොට එහෙනම් දැන් මල්ලිට අවුරුදු 12යි අයියට අවුරුදු 26යි. දැන් මේ ක්‍රමේ අපිට ඕන විදියට අපි කිව්වොත් මේ මෙහෙම පිළිතුර දීලා මීට පෙර අයියගේ වයස කීයද? මීට අවුරුදු 3කට පෙර අයියගේ වයස ඇහුවත් අපිට කියන්න හැකියාව තියෙනවා. දැන් ඇහුවත් කියන්න හැකියාව තියෙනවා. ඒ අනුව පුතේ පළවෙනි පිළිතුර අවුරුදු 26යි. අවුරුදු 26යි. 13 වෙනි ප්‍රශ්න. දැන් මගේ පුතාලට මම කිව්වා මෙන්න මේවා ප්‍රශ්න සාකච්ඡා කරනකොට මේකේ સિદ્ધාන්තත් මම කතා කරන්න ඉගෙන මේ බලාපොරොත්තු වෙනවයි කියලා. ඒ අනුව මම මේ වසර වල ගණන් කියනකොට මෙන්න මේ ටික මම කතා කරනවා. පුතේ අපි මේ වසරව ගැන කතා කරනකොට පුතාලට කාලය කියන පාඩමේදී 3ේදී 4ේදී 5ේදී මේ දින දර්ශන අපි ගන්නවා. එතකොට මෙන්න මේම සාමාන්‍යයෙන් අපි අවුරුදු වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය අවුරුද්ද, ඊළඟ එක තමයි පුතේ අධික අවුරුද්ද කියලා. සාමාන්‍ය අවුරුද්ද තියෙනවා, අධික අවුරුද්ද කියලා තියෙනව නේද? පුතාලා දැනටමත් දන්නවා සාමාන්‍ය අවුරුද්දක නම් දවස් 365යි තියෙන්නේ. දවස් 365යි. අධික අවුරුද්ද නම් පුතේ දවස් තියෙනවා 366ක්. දින තියෙනවා 366ක්. එතකොට මෙන්න මේකෙදි හොඳට මතක තියාගන්න මේක වෙනස් වෙන්නේ නැහැ. පුතාට සැකයක් තියෙනවා නම් අරගෙන බලන්න පුළුවන් කැලෙන්ඩරය. හරිද? සාමාන්‍යයෙන් පුතාලා දන්නවා මෙන්න මේ අවුරුද්දකට තියෙන මාස අපි 4ෙදි ඉගෙනුවානේ, 3ෙදිත් ඉගෙනුවා. දින 30න් ඉවර වෙන මාස තියෙනවා. දින 31න් ඉවර වෙන මාස තියෙනවා. දින 28න් සහ 29න් ඉවර වෙන පෙබරවාරි මාසය තියෙනවා. එතකොට අධික අවුරුද්දක නම් මෙන්න මේ පෙබරවාරි මාසයට දින 29ක් එනවා. අධික අවුරුද්දක නම් පෙබරවාරි මාසයට දින 29ක් එනවා. එතකොට සාමාන්‍ය මාසික නම් දින 28ක් එනවා. එතකොට මගේ පුතාලා දැනගන්න ඕනේ කොහොමද අධික අවුරුද්දක් සොයාගන්නේ කියලා. කොහොමද අධික අවුරුද්දක් සොයන්නේ? ඉතින් අපි දන්නවා පුතේ ඔයාලගේ ඉස්කෝලේ ගුරුවරු උගන්වලා තියෙනවා. වෙනත් අතිරේක පන්ති වලින් සමහර විට උගන්වලා ඇති. එතකොට මෙන්න මේ අධික අවුරුද්දක් හොයාගන්නේ පුතේ මෙන්න මේ කිසියම් අවුරුද්දක් 4න් බෙදුවට පස්සේ අධික මේ අවසානෙට බිඳුව නම් ඒ කියන්නේ ඉතුරු වෙන්නේ නැත්තම් සංඛ්‍යාවක් අන්න ඒක අධික අවුරුද්දක් බවට පත් වෙනවා. කොහොමද? අධික අවුරුද්ද අපි හිතන්න උදාහරණයක් වශයෙන් 2016 අවුරුද්ද ගන්න. 2016 අවුරුද්ද 4න් බෙදුවොත් නේද? දෙකට නෑ 20ට 4 ඒව 5යි. 5 සරක් 4 20යි. 20න් 20ක් බිඳුවයි. එක ගේනෝ. එකට 4 ඒව නෑ බිඳුවයි. එතකොට 4 වරක් 1 4 වරක් බිඳුව බිඳුවයි. එයාසේ එකෙන් බිඳුවක් 1යි 6 ගේනෝ 16ට 4 ඒව 4යි. 4 වරක් 4 16යි. 16න් 16ක් බිඳුවයි. එතකොට පුතේ මෙන්න මේ මෙතන බිඳුවයි ඉතුරුනේ. එහෙනම් එතන ශේෂයක් නැහැ. අන්න එහෙමනම් ඒක අධික අවුරුද්දක්. එහෙම අපි අවුරුද්ද සොයාගන්නේ. දැන් අපි පුතාලා බලන්න වෙන අවුරුදු බලන්න 2015 2014 2018 4න් බෙදලා බලන්නකෝ. 1 2 3
ඉතුරු වෙන වර්ෂයක් ආවොත් ඒක සාමාන්‍ය වර්ෂයක්. බිඳුව ආවොත් ශේෂය අන්න ඒක අධික අවුරුදු. ඒ විදිහට තමයි ඒක සොයාගන්නේ. ඊළඟට මේකේ තව සංකල්පයක් තියෙනවා. දින 31කින් ඉවර වෙන මාසයක් නම් හොඳට මතක තියාගන්න. මේක වෙනස් වෙන්නේ නැහැ. දින 31කින් ඉවර වෙන මාසයක් නම් පළවෙනිදයි, දෙවනිදයි, තුන්වෙනිදයින් පටන් ගන්න දින තුනට අදාළ දවස් 5ක් වැටෙනවා. ඒ මාසෙට පළවෙනිදයින්, දෙවනිදයින්, තුන්වෙනිදයින් පටන් ගන්න දින වලට ඒ මාසෙට දින 5ක් වැටෙනවා. දින 31 මාසෙක නම් පළවෙනිදයින්, දෙවනිදයින් පටන් ගන්න දින දෙකට පමණ දවස් 5ක් වැටෙනවා. ඔන්න දැන් මම කිව්වේ 31කින් ඉවර වෙන මාසයක් නම් පුතේ පළවෙනිදා, දෙවනිදා, තුන්වෙනිදා කියන දින තුනට අදාළ දවස් 5ක් වැටෙනවා මේ මාසෙට. දින 30න් ඉවර වෙන මාසෙක නම් පළවෙනිදායින්, දෙවනිදායින් පටන් ගන්න දින දෙකට විතරක් දවස් 5ක් වැටෙනවා. මෙන්න මේ අධික අවුරුද්දක විතරයි පෙබරවාරි මාසෙට දින 5ක් වැටෙන දවසක් තියෙන එක පළවෙනිදායින් පටන් ගන්න දිනේට විතරයි දවස් 5ක් වැටෙන්නේ. එතකොට එන්න එදාට විතරක් දවස් 5ක් වැටෙනවා. අපි යන සඳුදා පළවෙනිදායින් පටන් ගත්තා නම් ඒ පෙබරවාරි මාසෙට දින 5ක් තියෙනවා සඳුදා. එන්නේ මේ විදිහට හැදෙන්නේ. ඔන්න ඔය ටික ඔලුවට ගත්තනම් අපේ පුතාලට මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න හරීම ලේසි. දැන් බලන්න මගේ පුතා මේකෙදි කොලයක් ගන්න ඕන අරගෙන මැයි මාසයේ 8 වෙනිදා සඳුදාවකි. එම මාසයට ඇති අඟහරුවාදා සහ බදාදා දින ගණන පිළිවෙලින් අන්න වචනයක් තියෙනවා පිළිවෙලින් කියන එක. පිළිවෙලින් කියන එක. බලන්න එතකොට පුතේ මැයි මාසයේ ඉවර වෙන්නේ 31කින්. එතකොට 31කින් ඉවර වෙන මාස සාමාන්‍යයෙන් ඒවා අපි කටපාඩම් කරලා තියාගන්න ඕන මාස 7ක් තියෙනවා. 30න් ඉවර වෙන මාස 4යි. එතකොට 28න් හෝ 29න් ඉවර වෙන මාස 1යි තියෙන්නේ. දැන් බලන්න 31කින් ඉවර වෙන මාසේ ඔන්න අපිට කියනවා සඳුදා 8 වෙනිදා කියලා. ඔන්න අපි ලියනවා සඳුදා අපිට අවශ්‍ය දින 3යිනේ සඳුදා අඟහරුවාද බදාදා. ඔක ලියාගත්තම ඔන්න සඳුදා යටින් ලියා ගන්න පුතේ 8යි කියලා. එහෙනම් අඟහරුවාද 9යි බදාදා 10යි. අඟහරුවාද 9යි බදාදා 10යි. එතකොට ඔබට පේනවා එහෙනම් ඊට ඉහළින් සතියක් තියෙනවායි කියලා. එහෙනම් 8න් 7ක් අඩු කරන්න 8න් 7ක් 9න් 7ක් අඩු කරා 2යි 10න් 7ක් අඩු කරාම 3යි. එහෙනම් අන්න ඊළඟ සතිය අපිට හොයාගන්න පුළුවන්. වැඩි වැඩක් නැහැ 8න් එකක් සඳුදනම් ඊළඟට. ඉතින් දුවේ පුතේ අපි 13 වෙනි ප්‍රශ්නේ තමයි ගුරුතුමත් එක්ක කතා කරේ. මැයි මාසයේ 8 වෙනිදා සඳුදාවකි. එම මාසයට ඇති අඟහරුවාදා සහ බදාදා ඇති දින ගණන පිළිවෙලින් පළවෙනි උත්තරේ තියෙනවා 4යි සහ 5කි. දෙවෙනි උත්තරේ තියෙනවා 5 සහ 5කි. තුන්වෙනි උත්තරේ තියෙනවා 5 සහ 4කි කියලා. මේ ගැනයි අපි කතා කරමින් ඉන්නේ. ගුරුතුමනි අපි අලිත් සම්බන්ධ වෙනවා. අපි ඒ ගැටලුව කතා කරලා අදට අපි ප්‍රශ්න පත්‍රයේ හවස්වරුවට තියමු. දැන් පුතේ ඔන්න දැන් යන්න ඊළඟ සතිය අපි වමු. දැන් අපෙන් අහන්නේ අපි දැන් සඳුදා විතරයි තොරතුරු දෙන්නේ සඳුදා. අපෙන් අහන්නේ අඟහරුවාදයි බදාදයි. එහෙනම් ඊළඟ සතිය අඟහරුවාදට යන්න 9යි 9ට 7ක් එකතු කරන්න 16යි 16ට 7ක් එකතු කරාට පස්සේ 23යි 23ට 7ක් එකතු කරාට පස්සේ 30යි. එහෙනම් අපි දන්නවා 16 අඟහරුවාද නම් බදාදා 17යි 23 නම් 24 බදාදා 30 නම් 31 බදාද නේද? අඟහරුවාද 30 නම් 31 බදාද. ඔන්න බලන්න. එතකොට එතන තියෙනවා 1 2 3 4 5. අපි කුල්ලක් වගේ වෙමුද පෙනේරයක් වගේ වෙමුද කියන්න නංගි මට තේරෙන්නේ නෑ අයියන්ඩේ මට තේරුම කියන්න අයියේ හලලා වටිනා දේ බිම හලලා නොවටින ටික තියාගන්නේ කවුද නංගියේ හලලා දැන් එතකොට පුතේ දෙවෙනි පිළිතුර තමයි ඒකේ පිළිතුර එන්නේ. දෙවෙනි එක 5යි. අන්න ඒක මතක තියාගන්න පිළිවෙලින් කියන එක. දැන් අපේ සමහරවට අඟහරුවාදා 4 තිබුණා නම් අපි එතකොට 4යි 5යි කියලා එන්න ඕන.
දැන් අපි මේ වගේ ගැටලු ඉස්සරහට සාකච්ඡා කරනවා. දැන් මෙතන පිළිවෙලින් කියලා තියෙන හඳ පුතේ දෙවන පිළිතුර තමයි ඒකේ පිළිතුර බවට පත් වෙන්නේ. හරි. හොඳයි අපි බෙහෙවිලි සූතිවන්ත වෙනවා අපේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය ප්‍රියන්ත ගීගන්ගේ ගුරුතුමනි ඔබතුමාට. ඉතින් ප්‍රශ්න මම හිතන්නේ දෙවෙනි අපේ අද දවසේ පළවෙනි දවසේ ප්‍රශ්න පත්‍ර අංක 1න් අපට ප්‍රශ්න 14ක් 13ක් විතරයි කතා කරන්න අවස්ථාව ලැබුණේ. හවස් භාගයේ පැය එකමාරක කාලය තුළ අපි මේ ප්‍රශ්න පත්‍රයේ ඉතුරු ගැටලු ටික කියන්නේ 40 දක්වාම ඉවර කරන්නට බලාපොරොත්තු වෙනවා. අද ආරම්භක දවසේ හින්දා අපි පොඩ්ඩක් දරුවන්ට ප්‍රශ්න පත්‍රයේ ස්වරූපය, ඒක ලියන විදිය, අවධානය යොමු කළ යුතු ආකාරය ගැන ටිකක් කතා කරන්න ඉඳ ගත්තා. හවස් වරුවේ එහෙම වෙන්නේ නැහැ. අපි හවස් වරුවේ කෙලින්ම ගැටලු සහ පිළිතුරු කතා කරනවා. ඒ නිසා අපේ දුවල පුතාට අපි මතක් කරනවා හවස් වරුවේත් දින මින පුවත්පතත් ඇතුව පන්තියට එකතු වෙන්න කියලා. අදාළ ප්‍රශ්න අහන්න දෙමාපියනි ඔබේ තියෙන නොයෙකුත් ගැටලු ඉදිරිපත් කරන්න එපා. හවස දරුවන්ට කතා කරන ගැටලු තියෙනවා නම් විතරක් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න. මතක් කළ හෙට උදේට දින මින පුවත්පත ගන්න. රේඩියෝ ගුරුවරයා ආචාර්ය මණ්ඩලයේ හදපු ප්‍රශ්න පත්‍ර කටලේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටස හෙට පුවත්පතේ පළවෙනවා. හෙටත් පත්‍රයේ මිලදී අරගෙන අපිත් එක්ක සූදානම් වෙන්න. එහෙමනම් අදට අපි සමුගන්නවා ඥානසිරි රංචාගොඩ සුමනා අබේසිංහ නැන්ද සමග මම සුභානි වැලිවිට නැන්ද. දිවුතේ හවස 4ට අපි ශිෂ්‍යත්ව පන්තියේදී හමු වෙමු. වටිනා දේ තියාගන්නේ කවුද නංගියේ? පුලලා 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 නොවටින දේ පිමහලලා වටිනා දේ පිරිකලේ කොල්ලනේ අයියේ. පුල්ලක් වාගේ කෙනෙක් වෙමුද නංගියේ? කුල්ලක් වාගේ කෙනෙක් වෙමු අපි අයියේ. කුල්ලක් වාගේ කෙනෙක් වෙමු අපි නංගි. කුල්ලක් වාගේ කෙනෙක් වෙමු අපි අයියේ. කුල්ලක් වාගේ කෙනෙක් වෙමු අපි නංගි.